ආයිබෝන් සුබදැසන. සුබදැසන. බොහොම වාසනාවන්ත දවසක් වේවා මේ උදා වුණු දවස කියලා අපි ඔබට උදාසනෙම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් හිතවතුනි සුපුරුදු ලෙන්ගතුකම් හිතවත්කම් බොහොම බරට අරගෙන අදත් සිකුරාදා නුගසෙවනේ අපි ඔබ මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නවා. අදත් පැය 3ක්. පැය 3ක් අපි ඔබත් එක්ක හුඟක් දේවල් බෙදා හදා ගන්න කතා කරන්න සූදානම්. ඔව්. විශේෂයෙන්ම දැන් මේ කාලේ ගැන කතා කරද්දී වසුන්දරා අපි මේ ලෝකේ තියෙන කාල පරිච්ඡේදයන් තේරුම් ගන්න ඕනේ කියලා හිතනවා. මොකද දැන් ලෝකේ අපි දවසින් දවස ගත්තොත් එහෙම මේක නිකන් විකාරයක් වගේ වෙනවා නේද? මේ ඊයේ මෙහෙමයි අද මෙහෙමයි ඒ වගේ කියලා. හැබැයි කාල පරිච්ඡේදයන් විදිහට ගත්තොත් එහෙම ඔබට එහෙම කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ලොකුවට වියවුල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද පොඩ්ඩක් අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් පස්සට ගිහලා බලුවොත් එහෙම ලෝකේ කාල පරිච්ඡේදයන් තිබිලා තියෙනවා. ඉතින් මේ කාල පරිච්ඡේදයන් කියනවා අනිවාර්යයෙන්ම නිශ්චිත කාල පරිච්ඡේදයක්. එතනින් එහාට ආය වෙනත් කාල පරිච්ඡේදයක්. ඉතින් ඕක පොඩ්ඩක් ඒ විදිහට හිතුවා නම් හොඳයි කියලා මට උදේ කියන්න හිතුණා. මොකද ඒකට හේතුව තමයි සමහරවිට අපි මේ දවස්පතා අදත් මෙහෙමයි හෙටත් මෙහෙමයි ඊයේත් මෙහෙමයි කියලා හිතපු ගමන් හිතන්නේ දැන් මේක මල්ලි විකාරයක් වෙන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ කියලා. හැබැයි පොඩ්ඩක් පස්සට ගිහලා බැලුවොත් එහෙම කාල පරිච්ඡේදයන් පිළිබඳව මේ කාල පරිච්ඡේදයන් ඔබට පේනවා මේ විදිහට මෙහෙම කාල පරිච්ඡේදයක් තියෙනවා. ඊට පස්සේ ආයේ තවත් වෙනස් විදිහක තවත් ඒ වගේ කාල පරිච්ඡේදයක්. ඊට පස්සේ ආයේ තවත් වෙනස් විදිහක කාල පරිච්ඡේදයක්. ඉතින් ඕක සාමාන්‍ය දෙයක් කියන එක තේරුම් ගත්තට පස්සේ බොහෝ දුරට ජීවිතයේ ව්‍යවුල්කම ඊට පස්සේ මානසික විෂාදය මානසික පීඩනය ගොඩක් දේවල් වලින් මිදෙන්න පුළුවන් කියලා හිතුණා. ඒ කියන්නේ අපි ඔබ කියන්නේ පොඩි කෙටි කාල ගන්න නැතුව ලොකු කාලයක් අරන් ඒක මේ බැලුවාම එකට එකතු කරලා ලඝු කරලා බැලුවාම ඒ කාලය ඇතුළේ මෙන්න මේ කාලයක් අපි ගත කරලා තියෙන්නේ. ඒක එතන ඉවරයි. සරලවම කිව්වොත් මේ ගිය අවුරුද්දේ අප්‍රේල් මැයි ජූනි මාස බැලුවට පස්සේ අපිට තිබුණේ ත්‍රස්තවාදය නැත්නම් ආරක්ෂාව පිළිබඳ බියක්. එහෙම කාල පරිච්ඡේදයක් අපි ගත කරා. දැන් රෝගිය. දැන් මේ අවුරුද්දේ ආපහු අප්‍රේල් මැයි ජූනි වෙනකොට ආපහු තියෙන්නේ මේ රෝගයක් නැත්නම් වසංගතයක් පිළිබඳ බියක්. ඉතින් ඒ වගේ මේ දේවල් කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ ලොකුවට මානසික පීඩනය විෂාදය ඒ වගේ දේවල් වලින් මිදෙන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම දැන් රෝගිය ගත්තාම මේක අපිට මේ වෙලාවේ අපිට විතරක් මුහුණ දෙන එකක් නෙමෙයි මුළු ලෝකෙම මේකට මුහුණ දෙනවා. ඉතින් එතකොට අපි අනික් රටවල් කොහොමද මේවා කරන්නේ මේ දිහා බලන්නේ කොහොමද මේකට ඒගොල්ලෝ අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද ඒවා ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාලයක් මේක. අපි ගැන මේ අපේ නරක වෙලාවට ඔහොමනේ කට්ටිය සමහර වෙලාවට හිතන්නේ නේද දේවල් සිද්ධ වෙනකොට. එහෙම නෙමෙයි. උපේක්ෂාවෙන් බලන්න ලෝකෙ දිහාම ඇස්සරලා බලන්න කියලා ආරාධනය ඔබට උදාසනින්ම කරනවා. හොඳයි. ඉතින් සිකුරාදා නුගසෙවනේ අපි ඇත්තටම ඔබට එහෙම විවෘත මනසකින් මුළු ලෝකෙ දිහාම බලන්න අපි දිහා බලන ගමන් ලොකු ලෝකෙම දිහා බලන්න අවස්ථාවක් උදා කරලා දෙනවා. ඇත්තට අපි සෞඛ්‍ය ගැන තමයි මේ පළවෙනි පැයේ කතා කරන්නේ. ඒ නිසා අපි ඒ ගැන ඔබට උපදෙස් දෙන්න, ඔබට තොරතුරු සම්ප්‍රේෂණය කරන්න වගකීමක් ඇති. ඒ තොරතුරු දන්න කෙනෙක්ට මැදිරියට ආරාධනා කළා. එතුමා දැන් ඇවිල්ලා ඉන්න ඕන ඔබ වෙනුවෙන්. වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතා වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් වසංගත රෝග විද්‍යා ඒකකයෙන් තමයි අද දවසේ නියෝජනය කරමින් මේ තොරතුරු අපිට ලබා දෙන්න ඇවිල්ලා ඉන්නේ. ආයිබෝන් ඔබතුමා. ආයිබෝන්. ඉතින් ඔව් මම හිතුවා අපි කතාව පටන් ගමු කියලා පහුගිය දවස්වලම අපි ලංකාවේ තත්ත්වය සහ ලංකාවේ ප්‍රාදේශීය වාතාවරණයට වැඩි අවධානයක් යොමු කරපු නිසා දැන් ලෝකයට මොකද්ද වෙලා තියෙන්නේ? ලෝකය කොයි වගේ මට්ටමකද ඉන්නේ කියන තැනින් පටන් ගන්නමු කියලා. ඔව්. බොහොම හොඳ ප්‍රශ්නයක් අමන්ත. මොකද ඇත්තටම අපි පහුගිය දවස්වල දැකපු ලංකාවේ තත්ත්වය ගැන පොඩි සමාලෝචනයක් මම චුට්ටක් මුලින් කරන්නම්. පොදුවේ අපි දැක්කා සමාජයේ මිනිසුන්ගේ මේ පිළිබඳ ආකල්පය පොඩ්ඩක් වෙනස් වෙලා තිබ්බා. ඒ කියන්නේ දැන් ලංකාවේ කොරෝනා දැන් ඉවරයි. දැන් අපිට පෙර පරිදි සාමාන්‍යකරණයට ලක් වෙන්න පුළුවන් කියලා තත්ත්වයක් ආවා. ඉතින් එතෙන්දී අපිට මං හිතන්නේ අමතක වෙච්ච එක ප්‍රධාන කාරණාවක් තමයි ලංකාවේ මං කියන්නේ මේ කන්දකාඩු සිද්ධියට පෙර සම්පූර්ණයෙන් වගේ අඩු වෙලා ගියාට ලෝකේ එහෙම නැවතුනේ නැහැ. දැන් අන්න ඒ කාරණාව අපි දිගින් දිගටමත් මීට පෙර වැඩසටහන් වලදීත් අපි ඉදිරිපත් කරා කොහොමද ලෝකය ඇසුරෙන්නේ කියන එක මම හිතනවා ඒකෙම තව ඉදිරි පියවරක් විදිහට අපි බලමු දැන් කොහොමද ලෝකයේ තත්ත්වය මේ වෙනකොට කියලා. ඉතින් මේකට මම කැමතියි ඇත්තටම අපි එක ස්ලයිඩ් එකකින් කටයුත්ත ආරම්භ කරන්න. එතකොට ඒක පහසුයි. රයිට් මෙන්න මේ ස්ලයිඩ් එක මේ චිත්‍රය තමයි ඇත්තටම හරිම ලේසි හඳුනා ගන්න. දැන් මේ චිත්‍රයේ බැලුවොත් එහෙම මුළු චිත්‍රයම එකට කල්පනා කරලා බැලුවොත් ඔබට පේනවා තාම වක්‍රය අඩු ගානේ මේ සමතලා වෙන්න අඩු වෙන්න නෙමෙයි අඩු ගානේ එක මට්ටමකට මේ යන්නවත් පටන් අරන් නැහැ. තාමත් වැඩි වෙනවා.
තාමත් ලෝකයේම මේ තත්ත්වය වැඩි වෙනවා. එතකොට මේකෙන් පෙන්වන්නේ මේ ලෝකයේ මෙතෙක් කල් එකතු වෙලා තියෙන ගාන නෙවෙයි. මේ පෙන්වන්නේ දිනපතා අලුතෙන් එකතු වෙන රෝගීන් ගාන. දැන් දකුණු පැත්තේ කෙළවරේම ඔබට පෙනෙයි අර වර්ණ කීපයකින් සමන්විත ලොකු මේ තීරයක් රැල්ලක්. ඒකේ පෙන්වන්නේ ඊයේ දවස වෙනකොට ලෝකයේ අලුතෙන් එකතු වෙච්ච ගාන. දැන් මේ graph එක ඇඳලා තියෙනවා ජනවාරි මුල ඉඳලා ඒ දක්වා දිනපතා එකතු වෙච්ච ගාන. ඉතින් මේකෙන් ඔබට තේරෙනවානේ දැන් ලෝකේ තාම මේක නැග්මක තියෙන්නේ. තාම අර අඩු වෙන්න තබා හිතලවත් නැහැ. ඉතින් මේකේ හොඳට බැලුවොත් අර උඩ තියෙන ඒවා බැලුවොත් ඔබට පෙනේ తాවකාලික දවස් කීපයක අඩුවීම් තියෙනවා. නමුත් නැවත වැඩි වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අසංගත වේදේ යනවා බැලුවමත් මේ වගේ පුද්ගලයෙක්ගෙන් පුද්ගලයට බෝ වෙන රෝගවල අපි දකින සාමාන්‍ය පැටර්න් එක තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් මේකේ අපි ඊළඟට පොඩ්ඩක් විස්තරාත්මකව බැලුවොත් දැන් ඔබට පේනවා උඩ තියෙනවා අර තද කහ පාට එක. දැන් ඒක තමයි මේක මේ වර්ණ වෙන් කරලා තියෙන්නේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුළු ලෝකෙම බෙදලා තියෙනවා කලාප කිහිපයකට. ඒ කලාප අනුව තමයි මේ වර්ණයේ කට්ටිය යොදලා තියෙන්නේ. එතකොට මුඩ පේන ඔය තද කහ පාට වගේ පේන කලාපය තමයි ඇමරිකානු කලාපය. ඉතින් බලන්න දැන් ඒ කලාපය මුලින් පොඩියට පටන් අරන් තාම පළල වැඩි වෙමින් යනවා මිසක් පළලේ අඩුවක් පේන්න නැහැ. එතකොට දැන් දෙවෙනියට තියෙන කලාපය තමයි ඔය ලා කොළ පාට වගේ තියෙන දෙවෙනියට ඊට යටින් තියෙන කලාපය තමයි යුරෝපානු කලාපය. දැන් ඒකේ ඔබට පෙනේ මුල පටන් ගන්නකොට විශාල ප්‍රමාණයක් වැඩි වෙලා දැන් ඒ ක්‍රමීකව අඩු වෙගෙන ඒ පටිය බොහොම සිහින් වේගෙන යනවා. ඉතින් දැන් මේකට ඇතුළු වෙන්නේ එංගලන්තය, ජර්මනිය, ඒ ආදි වශයෙන් මේ කලාපයේ තියෙන රටවල්. මම ඉතාලිය, ස්පාඤ්ඤය අඩුවීම මේක ලොකුවට බලපානවා අනිවාර්යයෙන්ම. එතකොට දැන් ඊටත් පල්ලෙහා තියෙන කොළ පාට වගේ ලයින් එකේ ඒ කලාපයෙන් පෙන්වන්නේ මැද පෙරදිග කලාපය. දැන් ඒකෙත් ඔබට බැලුවොත් හොඳින් බැලුවොත් පෙනේ යම් ක්‍රමික අඩුවීමක් පේනවා. නමුත් එම විශාල අඩුවීමක් පේන්නේ නැහැ. නමුත් එය යම් තාක් දුරකට එක ආකාර යන ගතියක් අපිට පේනවා. එතකොට දැන් දම් පාටින් ඊටත් පල්ලෙහෙන් අපිට ඔය හතරවෙනියට පේන වර්ණ කලාපය තමයි අපි ඉන්න කලාපය. ඒ කියන්නේ දකුණු ආසියාතික කලාපය. දැන් ඒක බැලුවොත් මොකද්ද පේන්නේ? ක්‍රමිකව වැඩි වෙනවා. දැන් එහි වැඩිවීම ඇත්තටම අර ඊට උඩ තියෙන කලාප දෙකටම වඩා වැඩි. දිනපතා වාර්තා වෙන රෝගීන් තවමත් මේ ඉහළ මට්ටමකට උඩට යන එකක් තමයි අපිට පේන්නේ. ඉතින් එතකොට මේකට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ අපේ ළඟම තියෙන ඉන්දියාව, බංග්ලාදේශය, ඒ වගේ රටවල්. එතකොට දැන් මෙතෙන්දී මට පෙන්වන්න ඕන තවත් වැදගත් කාරණාව තමයි අපි කොච්චර අපි රටක් විදියට අපි අපේ රටේ තත්ත්වය පාලනය කරත් නමුත් අපේ ආසන්නතමයා ඒ තත්ත්වය අපි හිතනට වඩා ගොඩක් භයානකයි. එතකොට ඒකෙත් අපි දැන් ඉන්දියාවෙත් ප්‍රාන්ත අනුව අපි නැවත කල්පනා කරලා බැලුවොත් අපිට ඉතාම ආසන්නයේ තියෙන තමිල්නාඩු ප්‍රාන්තය තමයි ඇත්තට මේ ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත හතරක් තමයි අධ්‍ය අවදානම් විදියට එකට නම් කරලා තියෙන්නේ. ඒකෙන් එක ප්‍රධාන එකක් තමයි තමිල්නාඩු ප්‍රාන්තය. අපිට ඉතාම ආසන්නව තියෙන එක ලංකාවේ ඉඳන් බොහොම පොඩි කිලෝමීටර් ගාණක්. ඉතින් මේ සම්බන්ධයෙන්ුත් අපි ඉතාම අවධානයෙන් ඉන්න ඕන හේතුව අපි කොච්චර ප්‍රවේශම් වුණත් මෙතනින් නැවත එක රෝගියෙක් එන්න පුළුවන්. එක රෝගියෙක් ඇවිල්ලා අපේ ග්‍රහණයෙන් මිදිලා එයා සාමාන්‍ය සමාජයට එකතු වෙලා ගියොත් දැන් මේ කන්ද කාඩු වගේ සිද්ධියක් නැවත ඇතිවීම වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා දැන් අපි දන්නේ නැහැ නාමන්ත කවුද මෙතන එන පුද්ගලයා කියලා. ඉතින් ඒ හින්දා අපේ සූදානම අපි ඔක්කොටම වඩා ඉදිරියෙන් තියාගන්න ඕන. ඒකයි මම හිතන්නේ එතන ප්‍රධානම වැදගත් දේ. හොඳයි. වෛද්‍යතුමනි අපිට සුළු කෙටි විරාමයක් කරන්න අවශ්‍ය වෙනවා. වෙලාව බලන්න. විරාමයෙන් පස්සේ නැවත අපි ඔබ මුණ ගැහෙනවා. ඔව් අපි කතා බහ කරමින් හිටියේ ලෝකයේ තත්ත්වයත් එක්ක අපිට බලපාන්නේ කොහොමද කියලා. දැන් අපි ඊළඟට ඒකෙම දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ලංකාවේ තත්ත්වය දැන් මේ පෙන්වන්නේ ඔබට මේ ලංකාවේ ඊයේ වෙනකොට තිබෙච්ච තත්ත්වය. දැන් එතනදී ඔබට පේනවා අර පොකුරු කිහිපයක්. ඇත්තටම මේ මම මේකේ ලකුණු කරලා තියෙන්නේ ප්‍රධාන පොකුරු ටික විතරයි. එතකොට දැන් මේකෙදී මුලින්ම ඔබට පේනවා එක පොකුරක් තියෙනවා මේ ඊට පස්සේ සුදු වැල්ල පොකුර, ඊළඟට නාවික හමුදා පොකුර, ඊට පස්සේ තමයි අවසානයේට දැන් මේ සම වෙන මුලින්ම සුදු වැල්ල පොකුර, නාවික හමුදා පොකුර, ඊළඟට වෙනත් රටවලින් අපි ලංකාවට විදේශ ශ්‍රමිකයන් අපි කැඳවා ගත්තා. ඒ නිසා ඇත්තට මේක පොකුරක් කියන්නට බෑ. නමුත් ඒ කාලේ වැඩිවීමක් අපි දැක්කා. ඊට පස්සේ තමයි මේ අවසානයේට මේ කන්ද කාඩු වල ඇතිවෙච්ච ගැටලුව. එතකොට දැන් මෙතනින් මේ වගේ පොකුරු හතරක් තියෙනවා. නමුත් දැන් මේකෙදී ඔබට බැලුවොත් පෙනෙයි දැන් කන්ද කාඩු පොකුර අර නාවික පොකුරට වඩා හරි ඉක්මනට අඩු වෙලා කියලා. ඉතින් ඒකට හේතුව දැන් හේතු කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා මේ
ප්‍රධානම හේතුව මං හිතන විදිහට නම් දැන් මේ වෙනකොට මේ පාලනය සම්බන්ධයෙන් අපි යම් දෙයක් අත්දැකීමක් ලබලා තියෙනවා. ඉතින් පෙර දේවල් වලින් අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ හින්දා අර කළ යුතු දේ හැමෝටම අලුතෙන් කියන්න ඕනේ නැහැ. බොහෝ දෙනා දන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා. මං කියන්නේ සෞඛ්‍ය අංශේ. ඉතින් ඒක එක ප්‍රධාන හේතුවක් වුණා. ඒ වගේම යුද හමුදාවෙන් සහ අනිකුත් ආරක්ෂක අංශ වලින් ලැබිච්ච සහයෝගයත් සහ සම්බන්ධීකරණයත් ඇත්තටම දැන් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් මේ සම්බන්ධීකරණයේ හේතු මත තමයි අතර මේ වගේ අපිට කෙටි කාලයකින් මේක හඳුනාගෙන පාලනය කරන්න පුළුවන් වුණේ. එතකොට දැන් ඊයේ දවසේ අපිට වාර්තා වෙනවා කන්දකාඩු ආශ්‍රිතයන් තව 8 දෙනෙක්. එතකොට දැන් කන්දකාඩු පොකුරේ එතන ඉන්න එතන ඉන්න රැඳවියන් සම්පූර්ණයෙන් මේ වෙනකොට පරීක්ෂා කළා ලෙඩරේ තියෙන අය හඳුනාගෙන ඉවරයි. එතකොට එතෙන්ට ඉන්න අපි කියන ටියුටර්ස්ලා විදියට ගියපු උපදේශක වශයෙන් සහභාගී වෙච්ච උදවියගෙත් දැන් පරීක්ෂා කරලා ඉවරයි. එතකොට එයාගෙත් හඳුනාගෙන රෝගී අය රෝහල්ගත කරලා අනිත් අය නිරෝධානයට ලක් කරලා ඉවරයි. දැන් මේකේ තුන්වෙනි පියවර තමයි පොඩි පිරිසක් ගිහිල්ලා තියෙනවා ගෙවල් වලට. එතකොට ඒ ගෙවල් වලට ගියපු අයගෙන් යම්කිසි තමන් ඒ දැන් ඔබතුමාලා දකින්න ඇති පෞකි දවස්වල තංගල්ල ඔය ආදී රාජාංගනේ ප්‍රදේශ කීපයකට මේ අය සංචාරණය කරලා තියෙනවා. ඉතින් ඒකට ඒ වාගේ ඊළඟ අධීරේ තමයි අපි ඉන්නේ දැන්. එතකොට ඒ අධීරේ පිරිස හඳුනා ගැනීම තමයි දැන් මේ වෙනකොට ක්‍රමිකව කෙරෙමින් යන්නේ. ඉතින් මේකෙන් මට කියන්න බෑ මේක සම්පූර්ණයෙන් අපි මේ වෙනකොට 100% වැඩේ ඉවරයි කියලා. නමුත් අපි සැලකිය යුතු මට්ටමකින් පාලනය කරලා තිනවා. තවදුරටත් සමාජයේ මේක පැතිරීම සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. හොඳයි. දැන් මේ කතා බහ ඉතාම වැදගත් තැනකට අපි යනවා. ඒක තමයි මේ පොකුර ඇති වෙන අවස්ථාව නැත්නම් මේ ඇතිවීමට මුල වුණේ මොකද්ද කියන එක හොයනවට වඩා මේක හඳුනාගත්ත ආකාරය අපි අනිවාර්යෙන් කතා කරන්න අවශ්‍යයි. මොකද දැන් මේ වැලිකඩ බන්ධනාගාරයට කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සිට ගෙනාවා වූ රැඳවිය. ඔහු පරීක්ෂා කළ බැලුවේ අහඹු ලෙස. ඒ අහඹු ලෙස කරන ලද පරීක්ෂණයකින් තමයි ඔහුට COVID-19 වැළඳිලා තියෙනවා කියන එක හඳුනාගත්තේ. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. මොකද මේ ඇවිල්ලා රෝග ලක්ෂණ තිබ්බ නැත්නම් එයා කොහේ හරි ඉඳලා ගියාව රට ගිහිල්ලා ආව මුකුත් නෙමෙයි නිකන් පරීක්ෂා කරන පරීක්ෂණ අතරේ අහඹු ලෙස මෙයා අහු වුණා. ඒ නිසා තමයි මේක මේ ගාණින් බේරගන්න පුළුවන් උනේ. බැරි වෙලා හරි ඔහු පරීක්ෂණයට භාජනය නොවුණා නම් කොයිතරම් විනාශයක් වෙන්න තිබ්බද කියලා හිතා ගන්නවත් බෑ. දැන් එහෙම අපි ඒ ගැන කියලා එකන සුබවාදීදයක් දකිනවා වගේම ඒකේ අනිත් පැත්ත තමයි අහඹු පරීක්ෂණ වලින් ලොකු සේවයක් වෙලා තියෙනවා. හැබැයි අහඹු පරීක්ෂණ තව කරන්න ඕන නේද කියන එක ලොකුවට තහවුරු වෙන මේ කාරණෙත් එක්ක. අනිවාර්යෙන් ආමන්ත දැන් ඇත්තටම මේ අහඹු පරීක්ෂණ පටන් ගත්තෙත් ඇත්පි රෝගේ වැඩිම අවස්ථාව වගේ යනකොට ඉඳලාම තමයි මේක අහඹු පරීක්ෂණ කිරීම පටන් ගත්තේ. ඒ කියන්නේ ඇත්තටම මේ සිද්ධියෙන් නෙවෙයි පටන් ගත්තේ. මීට ගොඩක් කලින් පටන් ගත්තේ මේක. එතකොට දැන් මේකෙදී අනිත් එක වැලිකඩ බන්ධනාගාරය විතරක් නෙවෙයි ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන්ම කොවිඩ් තිබිච්ච දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් සහ අනිකුත් දිස්ත්‍රික්කවල ඊට මේ සමානුපාතික විදියට අපි කරගෙන යනවා මේ ආවේක්ෂණ පද්ධතිය. ඒකෙන් ඇත්තටම කරන්නේ දැන් මේ රෝගයක් අපිට වැඩිපුරම දකින්න හම්බෙන අය තමයි වැඩිපුරම සංචරණය වෙන අය. උදාහරණයක් විදිහට ත්‍රිවීල රථ රියදුරන් ඒ වගේම දැන් අපි හිතන්න පාරවල් වල සනීප ආරක්ෂකකරුවන් දවසකට වැඩි පිරිසක් ඊළඟට බස් රථ කොන්දස්තර මහත්වරුන් එතකොට ඒ වගේ අයගේ යම් අහඹු කුඩා නියැදි අරගෙන ක්‍රමිකව කාලයක් තිස්සේ මේක පරීක්ෂණ කරගෙන ආවා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේක අපිට හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මම හිතනවා දැන් ඉදිරියටත් අපි ඒක දිගටම කරගෙන යනවා. ඉතින් ඒකේ කිසිම අඩු කිරීමක් කරන්නේ නැහැ. දවසකට අපිට අහඹු පරීක්ෂණ කීයක් කරන්න පුළුවන් ශක්‍යතාවයක් තියෙනවද? සාමාන්‍යයෙන් මෙහෙමයි අපි එක ප්‍රදේශයට අනුව අපි ඒක වෙන් කරලා දීලා තියෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් කරන්න කියන එක. එතකොට ඒක අපිට අවශ්‍ය ගානකට වැඩි කරන්න පුළුවන්. නමුත් අපි ඉස්සෙල්ලා ඇත්තට වසංගත වේදේ අනුව කල්පනා කරලා බලලා එක දිස්ත්‍රික්කවල අවදානම් තත්ත්වය අනුව තමයි අපි අපේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන්ට දැනුම් දෙනවා. හරි දැන් මේ සතියේ මෙච්චර ප්‍රමාණයක් අපි ඔබතුමන්ගේ දිස්ත්‍රික්කයෙන් ගමු කියලා. එතකොට අපි ජාතික වශයෙන් එයාට දිස්ත්‍රික්ක අගය දුන්නම එයා ඊට පස්සේ තමන්ගේ දිස්ත්‍රික්කේ නැවත එයා ඇත්තට මේකට අපි කියනවා රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරනවා. කොච්චරක් කරන්න ඕනද කියන එක අපි තීරණය කරනවා. ඊට පස්සේ තමයි ගන්න. ඉතින් අපිට ඒ සංඛ්‍යාවේ ඇත්තටම ගැටලුවක් නැහැ. අපේ තියෙන PCR පරීක්ෂණ ප්‍රමාණය අපිට හොඳටම ඇති දැන් මේ වෙනකොට කියන්නේ පහසුකම. එතකොට අපිට යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් අපිට ඕනම ඉහළ ගානකට යන්න පුළුවන්. නමුත් අපි දන්නා ආමන්ත සම්පත් අපි තිබ්බ පළියට අපි විනාශ කරන්න හොඳ නැහැ. මොකද හැම දෙයක්ම රටේ මුදල් ඒ වගේම තමයි මේවා ලබා ගැනීමේ යම් ගැටලු තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒක ක්‍රමවත් විදිහට තමයි ඇත්තට මුල සිටම කරේ. මුල සිටම මේ පරීක්ෂණ කරනකොට අපි මේ තාම තද පාලනයකින් කරා
දායක ඇත්ත. ඒ කරේ අනවශ්‍ය පරිදි නාස්තිය වළක්වා ගන්න. ඉතින් ඒ අනුව නමුත් අපි මොනම වෙලාවකවත් පසුබට උනේ නැහැ අවශ්‍ය තැනට පරීක්ෂණය කරන්න. ඉතින් මොකද මේ PCR පරීක්ෂණය කියන්නේ සාමාන්‍යයෙන් අර මේ සීනි පරීක්ෂාවක් වගේ එකක් නෙවෙයි. මේක ඊට වඩා වැඩි දායකත්වයක් දක්වන කියන්නේ පිරිස් වශයෙන් බැලුවම ඊටාම මේ බොහෝ දෙනෙක් අවශ්‍යයි මේ පරීක්ෂණය කරන්න. ඒ වගේම තමයි පියවර ගණනාවක් යනවා. සාම්පලය ගන්න ඕන, ඊළඟට ඒක ගන්න කලින් ලෑස්ති වෙන්න ඕන, නිවැරදි ඇඳුම් අඳින්න ඕන, ඒ වගේම තමයි පුහුණු කරන්න ඕන. දැන් අපි දන්නවා ග්ලූකෝස් පරීක්ෂාවක් කරන්න මේ දැන් අලුතෙන් තියෙන උපකරණ වලින් මේ ලේ බිඳුවක් ඇති. නමුත් මේකට එහෙම බෑ. මේකට මේ උගුරෙන් සහ නායෙන් එක ගන්න විශේෂයෙන් අපි අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලේ පුහුණු කරන්න ඕන. ඉතින් ඒ හැම දිස්ත්‍රික්කයකටම එහෙම කණ්ඩායම් ලෑස්ති කරගන්න ඕන. ඊළඟට මේක ගත්තට පස්සේ සාම්පලය මේ අපේ ලැබ් එකට එනකන් අපිට සාමාන්‍ය උෂ්ණත්වය අරන් එන්නත් බෑ. මේක සෙල්සියස් 2ත් 8ත් අතර උෂ්ණත්වය තියාගෙන ඒවට ඕන අපි කියන අර කෝල් බොක්සස් කියලා කූල් බොක්ස් වල දාගෙන කෙටි කාලයක් ඇතුළත ඒ ලැබ් එකට ගේන්න ඕනේ. එතකොට ඒ ලැබ් එකෙත් දැන් ඔබ දන්නවා මේවා මේ ජෛව සාම්පල. මෙතෙක් අපි කළ කතාබහේ යම්කිසි විදිහක සාරාංශයක් ගෙන යනවා නම් අපි හිතුවා කොරෝනා නැත්නම් COVID-19 කියන තත්ත්වෙන් ලංකාව සම්පූර්ණයෙන් තුරන් වුණාය කියන ආකල්පයක අපි හිටියා. නමුත් ඒක වෙනස් කරමින් පසුගියදා අහඹුලස කරන ලද පරීක්ෂණයක් ඔස්සේ තවත් එක රෝගියෙක් හමු වුණා. ඒ ඔස්සේ තමයි දැන් මේ ආපහු යම්කිසි විදිහකට රෝගය පිළිබඳව කතා බහක් සහ අවධානයක් වැඩිපුර යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ අවධානය අඩු වුණ කාල පරිච්ඡේදයේදී තමයි මේ රෝගය හඳුනාගත්තේ. ඊට පස්සේ මේ කතාව අපි නතර කරද්දී විරාමයට පෙර මම කිව්වා ඊළඟ සති දෙක තුන හරි වැදගත්. මොකද මැතිවරණයක් තියෙන නිසා ජනතාව එක්රොක් වෙන්න සහ සැරිසරන්න තියෙන සම්භාවිතාවය වැඩි සාමාන්‍ය දවසකට වඩා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී වගකීම තියෙන වෙන කාටවත් නෙවෙයි, රජයටවත් දේශපාලන පක්ෂයකටවත් කාටවත් නෙවෙයි. වගකීම තියෙන්නේ Tamanට කියන එක අවබෝධ කරගෙන කොහොමද හැසිරෙන්න ඕන කියලා කියමු අපි. මොකද මේ ටික ඉතාම වැදගත් වෙන මේ සති තුන. ඇත්ත. දැන් ඇත්තටම මේකට දැන් මේ හැසිරෙන්නේ කොහොමද කියන එකට අදාළ නීතිමය පසුබිම වෙන ගැසට් පත්‍රය මම හිතන්නේ අද හෙටම එළි දකි. එතකොට ඒකෙන් සෑහෙන බලයක් හම්බෙනවා මැතිවරණ දෙපාර්තමේන්තුවටත් ඒක මගින්ම සෞඛ්‍ය අංශ වලටත්. නමුත් දැන් මම මෙතෙන්දී විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ කාටවත් මේ නීතියකට බය නෙවෙයි. ඇත්තටම හරියටම කිව්වා වගේ සොයන් විනයක් තමයි ඇති කරගන්න ඕන. දැන් කාටවත් කියන හින්දා නෙවෙයි. තමන්ම අනිවාර්යෙන් තමන් තනියෙන් හිතලා තේරුම් ගන්න ඕනේ දැන් මේක හැදුනොත් අන්තිමට කිසි කෙනෙක් නෙවෙයි මමම තමයි ඉඳවන්නේ. ඉතින් ඒ වගේම තමයි මගේ අය තමයි නිරෝධායනයට ලක් කරන්න වෙන තැනකට අරන් යන්න වෙන්නේ. එතකොට අපහසුතාවයට පත් වෙන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා ඇත්තටම Taman තමයි මේකෙන් ප්‍රධාන වශයෙන් කල්පනා කරන්න ඕන. ඉතින් මම නැවතත් අවධාරණය කරන්නේ මේක වෙනත් රෝගයක් වට වඩා ඇත්තට ප්‍රවේශම් වීමට කරන්න තියෙන කරුණු තුන හරිම සරලයි. මාස්ක් එකක් දාගෙන ඉන්නවා කියන එක ඔබට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේක හරි දාඩියයි. හුස්ම ගන්න අමාරුයි. ඉතින් වෙහෙසයි. ඉතින් ඔය ආදි වශයෙන් නම් අහලා තියෙනවා බොහෝ දෙනා ඔක කියනවා. නමුත් ඉතින් කල්පනා කරන්න ඊට වඩා දැන් මේ වගේ සරල උපකරණයක් නැතුව ඊට වඩා Tamanට විශාල රෝගයක් තිබිලා Tamanට ඒකක් දරාගෙන ඉන්න වුණොත් මම හිතන්නේ ආමන්ත ඔබ දැකලා ඇති සමහරක් වෙලාවට මේ දිගු කාලින රෝග තියෙන අය මුත්‍රා බට පැලඳගෙන ගමන් බිමන් යන අය. ඒ අයට මේ යම් යම් ආබාධ හින්දා මේ මුත්‍රා බටයක් එහෙම තත්ත්වයක් වුණොත් ඔබ හිතන්නේ කොයිතරම් ඒක අපහසුතාවයක්ද. නමුත් දැන් මෙතන මේ අවාසනාවට මේකෙදි අපිට වළක්ව ගන්න මේ දාන්න තියෙන ෆේස් මාස්ක් එකක් විතරයි. ඉතින් ඒ හින්දා හැම වෙලේම අපි කල්පනා කරන්න මේක අනිකුත් තත්ත්වයකට වඩා අපිට අඳින්න පළඳින්න පහසු එකක් මේ තියෙන්නේ. ඉතින් ඒක පළවෙනි එක ඒ වගේම තමයි දැන් මේ මැතිවරණ සමයක් එනවා කියලා අපි කවුරුත් දන්නවා. ඉතින් මෙතෙන්දී දැන් රැස්වීම් තහනම් කරාට මේ රැස්වීම් වල ප්‍රමාණය සීමා කරාට යම් යම් අවස්ථාවල අපි දැක්කා එම සීමාවන් අභිබවා ගිහිල්ලා ඊට වඩා වැඩි ප්‍රමාණයක් රැස් වෙලා ඉන්නවා. ඒ වගේම මීටරයට වඩා බොහෝම අඩු දුරකින් ඉන්නවා. ඉතින් නමුත් දැන් මේවා මෙච්චර කියලා තියෙද්දිත් සමහරලාට අපිට හිතෙනවා ඇයි මේක මේ Tamanට තියෙන අවධානය මේක මිනිස්සු කල්පනා කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒකට ඇත්තටම වෙන කෙනෙක්ට වෙන උදව්වක් කරන්න බෑ. Taman තනියෙන් කල්පනා කරන්න ඕනේ. දැන් මේක මෙහෙම ගිහිල්ලා මේ පිරිස ඇස්සේ යම් කිසි වෙලාවක රෝගියෙක් හිටියොත් මටත් මේක හැදෙන්න පුළුවන්. ඉතින් එහෙම හැදුනොත් ඊළඟට Tamanට තමයි ඒක සියලුම ආදීනව එන්නේ. ඉතින් ඒ වගේම මේක වළක්ව ගන්නත් ඔය කියන කරුණු තුනෙන්ම පුළුවන් කරන්න.
ඉතින් ඒ ගැන මම නැවතත් අවධානය යොමු කරනවා. මොකද මේ ඉදිරි කාල පරාසය අත්‍තරම හරිම ඔබ කිව්වා වගේ මේකෙදී අවධානය වැඩි. මොකද ඉදිරි කාලයේදී ගොඩ දෙනෙක්ට නැවත එකට සම්බන්ධ වීමේ අවස්ථාව වැඩි වෙන හින්දා. ඉතින් ඒ මොන දේ වුණත් තමන්ගේ ප්‍රවේශම ගැන කල්පනාකාරී වෙන්න. ඒ වගේම අත්සේදීමේ පහසුකම දැන් මම දැක්ක පහුගිය දවස්වල මම රාජායතන කීපයකට ගියාම දැන් බොහෝ තැන්වල සිංක් එකත් වේලිලා සබනුත් නැහැ. ඉතින් බොහෝ තැන්වල ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ ඔන්න දැන් ආයි ඒවා නැවත යථා තත්ත්වයට පත් වෙලා. ඉතින් දැන් මේ වගේ සිද්ධියක් එන්නම ඕන නැහැ මේ යහපත් පුරුදු දිගට පවත්වාගෙන යන්න. මොකද අත්සේදීම කියන එක කොහොමත් හොඳ දෙයක්. ඇත්තටම දැන් මේකේ ප්‍රතිඵල ආමන්ත අපි දකිනවා දැන් මේ මොකද අපේ වසංගත රෝග විද්‍යා එකකේට බෝ වෙන රෝග සම්බන්ධයෙන් රෝග 29ක සම්බන්ධයෙන් අපි ආවේක්ෂණය කරනවා. ඒ කියන්නේ ලංකාවේ සිදුවෙන මේ බෝ වෙන රෝගවල සංඛ්‍යා අපිට සතිපතා වාර්තා වෙනවා. දැන් හැම සතියෙම සිකුරාදා වෙනකොට මට කියන්න පුළුවන් ලංකාවේ මේ රෝගේ මෙච්චරක් රෝගීන් පහුගිය සතියේ හිටියා. මෙන්න මේ දිස්ත්‍රික්කවල මේ සෞඛ්‍ය වැල්ලේ නිලධාරී කොට්ටාශවල ඒ මට්ටමට යනකම් අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක මට්ටමටම කියන්න පුළුවන්. මෙන්න මේ දක්වා අපි කොළඹ ඉඳන් කියන්න පුළුවන්. එච්චරට අපේ ආවේක්ෂණ පද්ධතිය දියුණුයි. එතකොට දැන් මේ පද්ධතිය අපි සුපරීක්ෂණය කරනකොට අපිට තේරෙන එකක් තමයි දැන් ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට තිබ්බ ගානට වඩා දැන් අඩුයි බොහොමයක් බෝ වෙන රෝග. හේතුව ගොඩාක් අපේ දැන් ආහාර සහ ජලය මගින් බෝ වෙන රෝග අත්වල අපිරිසුදුතාවය තමයි ප්‍රධාන හේතුව. මොකද දැන් මේ අපේ හොඳ පුරුදු හින්දා ඒවා සෑහෙන්න අඩු වෙලා. ඒ වගේම තමයි දැන් ගිය අවුරුද්දේ තිබිච්ච ඉන්ෆ්ලුවෙන්සා ප්‍රමාණය ඒවට සාපේක්ෂව මේ අවුරුද්දේ අඩුයි. ඇයි මුඛ ආවරණයේ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය. ඉතින් ඒ හින්දා මේ හොඳ පුරුදු ටික මම මේ පෙන්වන්න හදන්නේ කොරෝනා තිබ්බත් නැතත් මේවා ප්‍රයෝජනෙ කිසිම අඩුවක් නැහැ. ඒවයිත් වාසිය තමයි. ඉතින් ඒ හින්දා මේ ඉතිරි සති කීපය වගේම මම නම් යෝජනා කරන්නේ දිගටම මේක ඔබගේ පද්ධතියට ඇතුල් කරගන්න. එතකොට ජීවන රටාව බවට පත් කරගන්න. මේක හැමදාම ප්‍රයෝජනයක් දෙන පුරුදු. ඒක කිසිම වැරදි පුරුද්දක් නෙවෙයි. දැන් ඇත්තටම දැන් සෞඛ්‍ය මට්ටම හරි වැදගත්නේ තමන්ගේ මේ රෝග වලින් නිවාරණය වෙලා ඉන්න වැළකීලා ඉන්න. ඒකට දැන් එක මත මොන විදිහට ගියත් දැන් ඔබ ඒ සම්බන්ධයෙන් උත්තර දෙන්න කියාපු පුද්ගලයන් යහපත් සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගැනීම පෝෂණය පිළිබඳව කොහොමද මේ වෙලාවේදී අපි අවධානය යොමු කරන්න ඕනේ? ඔව්. ඒක හොඳ ප්‍රශ්නයක් වසුන්දර. හේතුව දැන් මෙතෙන්දී මම මේ COVID-19 රෝගයට ප්‍රතිකාර ගැනත් පොඩි වචන කීපයක් කතා කරන්න. දැන් මේක වෛරස් රෝගයක්. එතකොට මේ රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් ලෝකෙම තාම හොයාගෙන නැහැ. එතකොට දැන් මෙතෙන්දී එහෙම වුණාම කොහොමද එතකොට මේක හොඳ වෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ ඔබට. ඇත්තටම මේක හොඳ වෙන්නේ තමන්ගේ ශරීරයෙන්ම තමයි ප්‍රතිශක්තිය නිපදවලා එම රෝගයේ වෛරසයට විරුද්ධව අපේ ඇඟේ ප්‍රතිදේහ නිපදවලා ඒ මගින් තමයි මේ රෝගයට විරුද්ධව සටන් කරලා ඇඟ ඇතුලේ මේක හොඳ වෙන්නේ. එතකොට එහෙම සටන් කරන්න නම් අපේ ඇඟ ඇතුලේ සිටින ආරක්ෂක හමුදාව ශක්තිමත් වෙන්න ඕන. එහෙම හොඳ ආරක්ෂක හමුදාවක් එහෙම නැත්නම් ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන්න නම් ඇඟේ පෝෂණය හොඳ වෙන්න ඕන. එතකොට නිරෝගී පෝෂිත කෙනෙක්ගෙන් තමයි අපිට හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට තමයි ඔබගේ ප්‍රශ්නේ වැදගත්කම එන්නේ. හේතුව තමන් හොඳ පෝෂණයක් ගන්නේ නැත්නම් ඇත්තටම ප්‍රමාණවත් තරම් ආරක්ෂාවක් තමන්ගේ ඇඟට ලැබෙන්නේ නැහැ. දැන් එතකොට කොහොමද මේ පෝෂණය ගන්න කියන එක ප්‍රශ්නයක්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කන කෑම වලට දැන් ගොඩක් දෙනෙක් අපෙන් අහන එකක් තමයි මේවට විශේෂ විටමින් වර්ග ගන්න ඕනද, විශේෂ පෙති වර්ග තියෙනවද, සිරප් වර්ග තියෙනවද, ළමයින්ට වැඩිපුර මේවා දෙන්න ඕනද? ඇත්තටම මගේ නම් නිර්දේශය අපි සාමාන්‍යයෙන් අපි ගෙදරක කන කෑම වේලක් අපි පලා වර්ග, එළවලු වර්ග එක කනකොට දැන් මේකෙන් විශේෂයෙන්ම දැන් විටමින් C වර්ග වගේ දේවල් අපේ සාමාන්‍ය අපි මේ සාමාන්‍ය එදිනෙදා ගන්න ආහාරයේ ප්‍රමාණවත් තරම් තියෙනවා. ඉතින් ඒවා අපි වැඩිපුර තමන්ගේ දරුවන්ටත් වැඩිපුර දීලා ඒ ආදි වශයෙන් කටයුතු කරා නම් ඇත්තටම විශේෂ මේකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වැරදි පුරුදු දැන් මත්පැන් ඊළඟට සිගරට් දුම් වැටි ඒවායෙන් අපේ ඇත්තටම ප්‍රතිශක්ති පද්ධතිය යම්කම් අඩු කිරීම වෙනවා. එතකොට මොකද ඒවා අක්මාවට බලපානවා, පෙනහළු වලට බලපානවා. ඉතින් එතකොට දැන් පහුගිය දවස්වල අපි දැන් මේකට මගේ නිදර්ශනය තමයි දැන් පහුගිය මිය ගියපු 11 දෙනා පරීක්ෂා කරලා බැලුවත් ලංකාවේ සහ ලෝකයේම මිය ගිය අයගේ දැන් පරීක්ෂණ වාර්තා නිකුත් වෙලා තිනවා. ඒ අයගේ දත්ත දිහා බැලුවත් බොහෝ දෙනෙක්ට යම්කිසි තමන් විසින්ම පාලනය කරගත හැකි යම් තත්ත්වයක් තිබිලා තියෙනවා. වෙනත් තත්ත්වයක්.
වෙනත් තත්ත්වයක්. උදාහරණයක් විදිහට එක්ක දිය වැඩියාව, එක්කෝ අදිරුධිර පීඩනය, එහෙම නැත්නම් මේ වගේ ධූම්පානය, ඊළඟට අධික මත්පැන් වලට මේ තමන් බැහිවීම, ඕවාගේ තත්ත්ව ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් මේකෙන් පෙන්වන්නේ ඇත්තටම අපිට යම්කිසි උවමනාවක් තියෙනවා නම් තමන්ගේ පෝෂණය රැක ගන්න සහ තමන්ගේ ඇත්තට පෝෂණය වැඩි කිරීම මගින් අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න, ඒකට කිසිම ගැටලුවක් නැහැම කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ පෝෂණය ගැන මේ කාලේ තමයි මම හිතන්නේ වැඩිපුරම අපි අවධානය යොමු කරන්න ඕන. ඊළඟට දැන් අර ඇඳිරි නීතිය කාලේ නම් හැමෝම මේ ගෙදර හර ව්‍යායාම කරුවා. දැන් ආපහු වැඩ යන්න පටන් ගත්තට පස්සේ ඒකේම අතපස් වෙලා හැබැයි පුරුද්දක් විදිහට කරන පිරිස තාමත් අර ජොගින් පාත් වලට කියලා කරගෙන යනවා. හැබැයි අර බහුතරය ආපහු ව්‍යායාම නතර කරලා ඔහේ නිකන් ඉන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ මේ වෙලාවේ ආපහු මතක් කරන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම මම දැන් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ඒක දැන් ඇත්තටම මේ කියන්නේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න එහෙම නැත්නම් වැඩෙන්නත් එක ප්‍රධාන දෙයක් තමයි තමන් ආහාර පෝෂිත ආහාර ගන්නවා වගේම හොඳ කායික ශක්තියක් තියාගන්න, ඒ වගේම හොඳ මානසික ශක්තියක් තියාගන්න එක්සර්සයිස් කිරීම, එහෙම නැත්නම් වැඩිපුර ක්‍රියාකාරකම් වල යෙදීම වැදගත්. විශේෂයෙන්ම මේ වගේ රාජකාරිය කියන්නේ ඔෆිස් රස්සාවක් කරන අයවලුන්ට ඒක ඉතාම වැදගත්. ඉතින් තමන් ඒකටත් අර කලින් වගේම තමයි වෙලාව වෙන කෙනෙක්ට හොයලා දෙන්න බෑනේ. තමන්ම වෙලාව හොයා ගන්න ඕන. ඒක මම හිතන්නේ මොකදනේ හිතනවා මේක මේ අර ලොකු දෙයක් විදිහට හිතන නිසා තමයි මම හිතන්නේ මේ විනාඩි 30ක් ඇවිදිනවා කියන එක හිතුවා නම් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔකනේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්ගේ දැන් සමහර වෙලාවට රාජකාරී වෙලාවේ ඉන්නකොටම තමන්ට දවල්ට වෙන මොකක් හරි වෙන වැඩකට රාජකාරී වැඩකට හෝ පෞද්ගලික වැඩකට තමන්ගේ දිවා ආහාරයේ වෙලාවේ යන්න වෙන්න පුළුවන්, බැංකුවකට හෝ වෙනත්. ඒ වගේ වෙලාවට ත්‍රිරෝද රථයක් පාවිච්චි කරන්නේ නැතුව පුළුවන් නම් තමන්ට ඇවිදින්න අර දවල් හවසට ගිහිල්ලා පැය භාගයක් මේ එක්සර්සයිස් කරන්න වැය කරන කාලේ අර වෙලාවෙන් ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉතින් තමන් ඇත්තට සැලසුම් කරන්න ඕන කොහොමද මං දවසේ යම්කිසි අඩුම ගානේ දවසට පැය භාගයක්වත් ඇවිදින්න පුළුවන් නම් ඒක හොඳටම ඇති. ඒ වගේම අර ඇවිදින වෙලාවට මාස්ක් එක දාගෙන ඇවිදින එක. ඒක තත්ත්වය කොහොමද? දැන් මෙහෙම දැන් අපි කියන්නේ අර එක්සර්සයිස් කරනකොට සාමාන්‍යයෙන් මාස්ක් එක දාන්න එපා කියනවා. මොකද හේතුව එක්සර්සයිස් කරනකොට ශ්වසන වේගය වැඩි වෙනවා. ඉතින් එතකොට ශ්වසන වේගය වැඩි වෙනකොට මේ මාස්ක් එකක් කරහා අපි හුස්ම ගන්න හින්දා යම්කිසි අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් එතකොට දැන් අපි සාමාන්‍යයෙන් වෝකින් පාත් එක නම් පිරිස 4 මීටරයට වඩා පරතරය තියාගෙන අපිට ඇවිදින්න පුළුවන් හින්දා අපිට ඒක එච්චර ගැටලුවක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඇවිදින්නේ ඒ වගේ තැනකනේ. ඉතින් ඒ වගේ තැනක ඇත්තට මාස්ක් එකක් අපි එපා කියලා තමයි කියන්නේ පාවිච්චි කරන්නේ. ඒ වගේම දැන් මේ මාස්ක් එක ගැනත් විවිධ අදහස් තියෙන නිසා මම අහන්නේ අපි කියවන මාස්ක් එකක් ගෙදර හදාගන්න කියලා. ඉතින් ඒ නිසාම සාමාන්‍ය රෙද්දකින් මාස්ක් එකක් පැළඳ ගන්න. මුලින්ම අපි කිව්වා මම හිතන්නේ මාධ්‍ය ඔස්සේත් කිව්වා මෙඩිකල් මාස්ක් එකක් පළඳින්න ඕන කියලා. ඒ කියන්නේ මේකේ තියෙන ෆිල්ටර්ස් 3ක් තියෙන පැති 3ක් තියෙන ඒ විදිහට පාවිච්චි කරන්න ඕන කියලා. හැබැයි දැන් වෙනකොට සාමාන්‍ය කපුරු රෙද්දකින් මහපු මාස්ක් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒක ගැටලුවක් තියෙනවා. මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. ඇත්තටම මේ මාස්ක් එකක අර කිව්වා වගේ තට්ටු 3ක් තියෙන්න ඕන, ලේයර්ස් 3ක් තියෙන්න ඕන. ඒතකොට දැන් මෙතන පළවෙනියෙන් අපි පිටට තියෙන එක ඇත්තටම මේ ජලය උරා නොගන්න. කියන්නේ අපි සාමාන්‍යයෙන් කුඩ රෙද්දක් වගේ අන්න එකක් තියෙනවා. ඊළඟට තියෙන එක තමයි ඇත්තටම ෆිල්ටර් කියන ලේයර් එක. ඇතුළෙම තමන්ගේ නාසයට ගැටෙන පැත්තේ ඇත්තටම තියෙන්න ඕන කපු රෙද්දක්. එහෙම නැත්නම් ජල වාෂ්ප උරා ගන්න එකක්. දැන් සම්පූර්ණ කපු රෙද්දකින් මේක මැහුවොත් වෙන ගැටලුව තමයි දැන් අපි ශ්වසනය කරනකොට අපේ නහයෙන් ජල වාෂ්ප පිට වෙනවා. එතකොට ඒ ජල වාෂ්ප පිට වුණාම ටික වෙලාවක් යද්දී අපේ නහ මේ මූණ වටේට තියෙන දාඩියත් එක්ක එකතු වුණාට පස්සේ මේක පෙඟෙනවා. පෙඟුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් අර අපේ සාමාන්‍ය මාස්ක් එකක නම් මං කියවනේ අර කුඩ රෙද්දක් හින්දා එළියට එන්නේ නැහැ වතුර. නමුත් කපු මාස්ක් එකක් වෙනකොට එළිය පැත්තත් සම්පූර්ණයෙන්ම තෙත් බරිත වෙනවා. එතකොට ඒ තෙත් බරිත වුණාට පස්සේ මොකද වෙන්නේ? වටේ තියෙන දුහවිලි සහ අනිකුත් විස බීජ පෙරට වඩා මේකට උරා ගන්න ගතිය වැඩි. අන්න එතකොට වෙන්නේ අර කලින්ට වඩා හානියක් වෙන්න පුළුවන්. විස බීජ අපි කතා කරලා ගෙන්න ගන්නවා වගේ එකක්. ඉතින් ඒ හින්දා ඇත්තටම මේ ලේයර්ස් 3ක් තියෙන මාස්ක් එක තමයි වඩාත්ම යෝග්‍ය. ඉතින් නමුත් මොකක්වත් දාන්නට වඩා ඇත්තරම කපු රෙද්දක්කින් හරි එකක් දාන එක වටිනවා. ඔව් මොකද මිලදී ගන්න හැමදාම මාස්ක් එකක් මිලදී ගන්නවා කියන එක අපහසු දෙයක්. මොකද ඒක ඩිස්පෝසල් නැත්නම් පාවිච්චි කරලා විසි කරන එක. ඒ නිසා මම හිතන්නේ ඔබ ඒක පිරිසිදු කරලා හොදලා පවිත්‍ර කරලා Tamante ඒ වගකීම තියෙනවා නේ. Tamante ඒ වගකීම තියෙනවා ඇත්තටම.
හොඳයි. දැන් අපි අවසන් වශයෙන් මේ අන්තිම මිනිත්තු කිහිපය ඇතරම මෙවැනි ලෝක වසංගත තත්ත්වයකදී ලෝකේ දියුණු රටවල් විශේෂයෙන් අවධානය යොමු කරන මේකට එන්නතක් හොයාගන්න ඖෂධ හොයාගන්න මෙහි තත්ත්වය කොහොමද ඇත්තටම කොච්චර කාලයක් යාවිද මේකට නිවැරදි එන්නතක් ලබා ගන්න? ඔව් ඒක තමයි වසුන්දරා. දැන් ඒකේ තත්ත්වය ඇත්තට මේ වෙනකොට ප්‍රධාන වශයෙන්ම මේ වැක්සින් එහෙම නැත්නම් එන්නත් සොයා ගැනීමේ පර්යේෂණ ප්‍රධාන ඒවා 23ක් ලෝකෙ මේ වෙනකොට කෙරෙමින් පවතිනවා. විවිධ රටවල් වල ලෝකයේ දැන් ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ඊශ්‍රායලය, දැන් මේ පැත්තෙන් චීනය, ඒ ආදී රටවල් වල දැනට ප්‍රධාන ඒවා වශයෙන් 23ක් යනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඒකට දැන් මේකිනුත් දැන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දැනට යන්නේක තමයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් තියෙන ඉක්මනට මේක ඉදිරියට එයි කියලා. ඉතින් දැන් ඒ අයගෙත් බලාපොරොත්තුව දැනට තියෙන වාර්තා අනුව සාමාන්‍යයෙන් ලබන අවුරුද්දේ ජනවාරි හෝ පෙබරවාරි මුල විතර වගේ වෙනකොට පර්යේෂණ මට්ටම ඉවර කරන්න පුළුවන්. නමුත් දැන් මේකේ තියෙන ගැටලුව තමයි ආමන්ත පර්යේෂණ මට්ටම ඉවර වුණා පල්ලියටම අපිට එන්නත ලැබෙන්නේ නැහැ. එතනින් පස්සේ තව මේකේ පියවරවල් ගොඩක් තියෙනවා. මේක එතකොට ව්‍යාපාරික මට්ටමට අපි හිතන්නේ ඒක සාර්ථක වුණා කියලා පළවෙනියට. සාර්ථක නම් ඊළඟට මේක ව්‍යාපාරික මට්ටමින් කොහොමද නිෂ්පාදනය කරන්න කියන ඊළඟ අභියෝගය. ඊළඟට මේකේ මිල. එතකොට අපේ වගේ රටවල් වලට මේක දරා ගන්න පුළුවන් මිලකට අපිට මේක ගන්න පුළුවන් වේද. ඉතින් ඔය ආදී කරුණු ගොඩාක් මේකේ තියෙනවා. ඉතින් දැන් මම ඊයේ කියවපු පරීක්ෂණ වාර්තාවක මම දැක්කා දැන් එංගලන්තයේත් සහ අනිකුත් ඔය ජර්මනිය වගේ රටවල් වල දැන් ක්‍රමිකව රෝගීන් අඩු වෙන හින්දා නම් දැන් යාළගේ මේක ඊළඟ මට්ටමේ පරීක්ෂණ වලට යන්න විශාල ප්‍රමාණයක් ඕන නිරෝගී තරුණ පිරිස. ඒ කියන්නේ ඒ අයට මේ එන්නත ගහලා අවසාන පරීක්ෂණ ඒකනේ එන්නත ගහලා රෝගය හැදෙන්නේ නැහැ කියන එක විස බීජයට නිරාවරණය කරලා බලනවා රෝගය හැදෙනවද නැද්ද කියන එක. එතකොට මේකේ තියෙනවා සෑහෙන්න ගැටලු කීපයක්. එකක් තමන්ගේ අපි කියනවා දැන් පරීක්ෂණයකට බලෙන් කෙනෙක් සහභාගී කරගන්න බෑනේ. ඔබගේ කැමැත්ත අවශ්‍යයි. එතකොට එතනත් තව ගැටලුවක් තියෙනවා. දැන් නිශ්චිත ප්‍රතිකාරයක් නැති රෝගයකට ඔබ කැමති වෙයිද එහෙම? දැන් යම්කිසි විදියකින් ඔබට හැදිලා ඔබ දන්නේ ඔබට මේක සංකූලතාවයක් එයිද කියලා. ඉතින් ආසාත්මිකතාවයක් ආසාත්මිකතාවයක් එයිද කියලා. මේ අලුත් බෙහෙතක් මේ කවුරුත් මේවා කරපු නැති බෙහෙතක් මේ විදින්නේ. ඉතින් ඒ ආදි වශයෙන් දැන් ඒ රටවල් මූල දීලා තියෙන ප්‍රශ්න තමයි ඒක. දැන් ඒ කියන්නේ කුඩා පිරිස් අරගෙන 500ක් වගේ අරගෙන දැන් කරපු පරීක්ෂණ සාර්ථක වෙලා නම් මම දැන් පළමු අදියර සතුන්ගෙන් කරපු පරීක්ෂණයෙන් එහාට දැන් ගිහිලා තියෙනවා. සතුන්ගෙන් හරි ඊළඟට මිනිස් මේ පුද්ගලයන් කුඩා පිරිසක් අරගෙන. දැන් ඒකත් සාර්ථකයි. ඊළඟට ඕන මේ කට්ටිය විශාල පිරිසක් සාමාන්‍යයෙන් 10000 15000ක් වගේ පිරිසකට මේ එන්නත දීලා එහි සාර්ථකත්වය කොහොමද කියලා බලන්න. දැන් ඔන්න ඔතෙන්දි තමයි දැන් මේ දවස්වල තියෙන්නේ. එතකොට ඒක සාර්ථක වුණොත් තමයි අර මං කියපු ඊළඟ අධීර වලට නිෂ්පාදන මට්ටමට එහෙම යන්නේ. ඔව්. දැන් බොහෝ දෙනා මේක වැරදි වටහා ගැනීමක් තියෙනවා මේ බෙහෙතක් කියලා. බෙහෙතක් නේ ප්‍රතිශක්තිකරණයක් ගැන අපි කතා කරන්නේ. බෙහෙතක් නම් ඒක වැඩ කරේ නැත්නම් තව එකකට යන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය එහෙම බෑ. ඒක දුන්නාට පස්සේ ඒක වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න ඕන. නමුත් මෙතනත් මම නැවත තව දෙයක් කියන්න ඕන. මේ අපි හදන එන්නත්වල වෛරසය වෙනස් වීමේ අවදානමකුත් තියෙනවා. ඒක අපි වෙන දවසක කතා කරනවා. මොකද ප්‍රතිශක්තිකරණය ලබා දුන්නාට පස්සේ වෛරස් එක වෙනස් වුණොත් අපි මොකද කරන්නේ? තවත් ප්‍රතිශක්තිකරණයක් යනකම් බලන් ඉන්න නිසා ප්‍රතිශක්තිකරණය යනකම් අපි කියන කටහරම බලන් ඉන්නට වඩා හොඳයි. අත් දෙක හොදලා පොඩ්ඩක් අපි පරිස්සමෙන් ඉමු කියලා මේ වාතාවරණය විසඳනකම්. ඔව් අතරම මේ පළවෙනි පැයේ ඔබ වෙනුවෙන් අතරම තාම කාර්යබහුල කාලයක වුණත් ජාතික රූපවාහිනිය මැදිරියට ඇවිල්ලා ඔබ වෙනුවෙන් අපිත් එක්ක රැඳී හිටියට බොහොම ස්තුතියි කියනවා වසංගත රෝග විද්‍යා ඒකකයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතාට ස්තුතියි. සුබ දවසක්. මේක වැරදි පරිහරණයක් වුණොත් ඒ රසායනාගාරයේ